සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ආපිතේනසෝ බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සිත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සිතක් සාන්තියක් යහපතක්ම සැලසේවා කියලා පළමු කොටම ආශිර්වාද කරමු. ශ්‍රද්ධාවන්ත සදැහැති පින්නතුනි, ඔබ සියලු දෙනාම අද දවසේ දහම් නිකේතන විහාරස්ථානයේ විසින් සිද්ධ කරන ලබන වෙසක් පොහොය අරමුණු කරගෙන සිද්ධ කරන සීල සමාදාන වැඩසටහනට සම්බන්ධ වෙමින් තමයි ඔයත් මේ මොහොත ගත කරන්නේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් බුදු පුදට සැරසෙමින් ජීවිතය ගත කරන ඔබ මේ මොහොතේදී පින්නතුනි ඊ타ම ව්‍යසනකාරී මොහොතකයි ජීවත් වන්නේ. ඒක ඔබ අප සියලු දෙනාටම රහසක් නොවේ. මේ අවුරුද්දේ වෙසක් පින්කමින් වෙසක් තෙමගුලේ ආදර්ශ පාඨය තේමාව ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්ධනං කියන මේ උතුම් බුදු වදන. පින්නතුනි, එවැනි උතුම් බුදු වදන මේ වගේ කාල වකවානුවක වෙසක් තෙමගුලේ තේමාව හැටියට තෝරා ගැනීමම මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපට මහත් ආශිර්වාදයක්. මේ කෙටි වේලාව තුල මම ඔබට සිහිපත් කරන්නේ පින්නතුනි, මේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං කියන මේ හතර පද ගාථාව සුප්‍රසිද්ධ ධම්මපදයේ සුඛ වග්ගේ 6 වෙනි ගාථාව. වැරදි ආහාර පරිභෝජනයකට ලක් වෙලා හිටපු කොසල් රජතුමාටයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරලා අනුශාසනා කළේ. බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපැද්ද කොසල් රජතුමා නිවැරදි ආහාර රටාවකට පුරුදු වෙලා යහපත් ජීවිතයකට යොමු වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ඔබට මට රහසක් නොවේ පින්නතුනි. මේ කාල වකවානුව තුල අපි මෙවැනි අර්බුදකාරී තත්වයකටපත් උනේ අපේ වැරදි ආහාර රටාව නිසා දෝ කියලා වෙලාවකට අපට හිතෙනවා. ඒ නිසා පින්නතුනි, මේ උතුම් බුදු වදන නැවත නැවතත් සිහිපත් කරන්නේ ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරනවා සප්පාය කරුණු කියලා කරුණු පහක්. සප්පාය කියලා පින්නතුනි මෙතනද සඳහන් කරන්නේ මොකද්ද?
රෝග නිවාරණයට සුදුසු කියන අදහස. එතන සප්පාය කරුණු පහක් උන්වහන්සේ දේශනා කරනවා. පළවෙනි සප්පාය කරුණ තමයි ආහාර සප්පාය. පින්නතුනි අපිට කයට නිසි ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අපි ගන්න ඕනේ. ඊළඟට උතු සප්පාය සීත කාලයට උෂ්ණ කාලයට අපි ගන්න ඕන මොන වගේ ආහාරද කියලා අපි අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ වගේ කරුණු කාරණා පහක් උන්වහන්සේ ධර්මයේ සඳහන් කරනවා. ඒ නිසා පින්වත්නි මේ වෙලාවේ තුල ඔබ කයින් නිරෝගීමත් වන වාසේම ඔබ මනසිනුත් නිරෝගීමත් වෙන්න ඕනේ. කයින් විතරක් නිරෝගී වෙලා වැඩක් නැහැ පින්නතුනි. අපි මනසින් රෝගී තත්වයට පත් වෙලා ඉන්නවා නම් ඔබ මනසින් රෝගී තත්වයට පත්වන හැම මොහොතකම ඔබ තුල යම් යම් ගැටලුකාරී තත්වයන් ඔබේ පවුල තුල ස්වාමි භාර්යාවරුන් අතර ස්වාමි දියණියවරුන් අතර දුවදරුවන් අතර අරුබුදකාරී තත්වයන් හට ගන්නට පුළුවන්. ඔබ මානසික මනසින් නිරෝගී නැත්තම් ඒ නිසා ඔබ මෙය ඊටාම ගැඹුරින් තේරුම්ගෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට අපි මේ වෙසක් තෙමගුලේ උන්වහන්සේට කරන ගෞරවයක් හැටියට උන්වහන්සේගේ මේ අනුශාසනාව පිළිපදිමින් ජීවත් වන්න ඕනයි කියන අදිෂ්ඨානය සිත තුළ තබාගෙන ඔබ ඔබේ නිවෙස්වල සිටිමින් මේ කාලයේ තුල පින්නතුණි අපි ඉන්න මේ व्यसनකාරී తত্ত্বය ඔබ ඔබට ආශිර්වාදයක් කරගන්න ඔබ ඔබට ආශිර්වාදයක් කරගෙන ධර්මානුකූල ජීවිතයක් ඔබ ඔබේ නිවස තුල ගත කරන්න. ඔබේ නිවස පන්සලක් බවට පත් කරගන්න. ඔබේ නිවස මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයක් කියලා ඔබ හිතින් හිතාගෙන බුදු පුදට සැරසෙමින් බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වමින් ඔබ ඔබේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරගන්න. පින්නතුනි මා ඔබට මුලින් දේශනා කළ ගාථාවක් යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං ධම්මපදේන එක් ගාථාවක්. මඤ්ඤති කියලා පින්නතුනි මෙතන සඳහන් කරන්නේ මොකද්ද? නොහැකියාව. තමන්ට තියෙන නොහැකියාව. මඤ්ඤති කියන්නේ නොහැකියාව, බැරිකම. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා, යම් කිසි මෝඩයෙක් ඉන්නවා. තමන් මෝඩයි, තමන්ට පින්පව් තේරෙන්නේ නැහැ, තමන්ට හොඳ නරක තේරෙන්නේ නැහැ කියන දේ ඒ මෝඩයා දන්නවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ. අන්නයා පණ්ඩිතේ කියලා සඳහන් වෙනවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ බාලෝච පණ්ඩිතමානි. තව කෙනෙක් ඉන්නවා. තමන් තුල තියෙන මේ වැරදි අවබෝධයන්, ඒ කියන්නේ පින්පව් දන්නේ නැතිකම, හොඳ නරක දන්නේ නැතිකම, මේ සියල්ල එයා තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න නැතුව තමන් හරි කියලා තමන්ගේ ජීවිතය ගත කරනවා. එයා තමයි යෝබාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ආපිතේනසෝ බාලෝච පණ්ඩිතමානි සවේ බාලෝති පුච්චති. අන්න එයා තමයි ඔය ඇත්තන්ගේ භාෂාවෙන් කිව්වොත් රියල් මෝඩයා. ඇත්තම මෝඩයා ඒ පුද්ගලයා. තමන්ගේ වැරදි හඳුනාගන්නේ නැතුව අනුන් වැරදි කියලා කියනවා නම් තමන් ළඟ වැරදි අප්‍රමාණ තියාගෙන එයා තමයි හොඳම මෝඩයා. ඒ නිසා අපි අපේ ජීවිතය තුළ තියෙන නරක දේවල්, නරක පුරුදු, නරක සිතුවිලි අපි මේ සියල්ල අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව තවත් කෙනෙකුට අපි කොහොමද හොඳ පාරේ යන්න කියලා දෙන්නේ? තාත්තා වැරදි කරමින් කොහොමද පුතාට හොඳ පාරේ යන්න කියලා දෙන්නේ? අම්මා වැරදි දේවල් කරමින් කොහොමද දුවට හොඳ පාරේ යන්න උගන්වන්නේ? ඒ නිසා පින්නතුනි බුද්ධිමත් වන්න. ඔබ ජීවත් වන සමාජය ඒ තරම් හොඳ සමාජයක් නොවන බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා පින්නතුනි
මා මේ සඳහන් කළේ ඔබ බුද්ධිමත් විදිහට සිතන්න. බුද්ධිමත් විදිහට සිතුවොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න. පින්වතුනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ වගේ ගාථාවල් දේශනා කරලා ඒකට දේශනා කරන නිදාන කතාවක්. ඔයත්තන්ට මා කියපු දේ පැහැදිලි කියලා මං හිතනවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ. යම් මෝඩෙක් ඉන්නවා, එයා එයාගේ මෝඩකම් ගැන හොඳට දන්නවා. ඒ වගේම තවත් මෝඩෙක් ඉන්නවා, හැබැයි එයා එයාගේ වැරදි අඩුපාඩුකම් තේරුම් ගන්නේ නැහැ. ඒව දකින්නේ නැහැ. එයා තමයි සමාජයේ ඉන්න ඇත්තම මෝඩයා. පින්නතුනි, මෙහෙම සරල විදියට හිතන්න. යම් පුද්ගලයෙක් සෝවාන් වෙලා නැහැ. යම් පුද්ගලයෙක් මාර්ගඵලයක් ලබලා නැහැ. හැබැයි ඒ පුද්ගලයා හිතනවා නම් එයා සෝවාන් වෙලා ඉන්නේ කියලා, එයා මාර්ගඵලයක් ලබලා ඉන්නේ කියලා හිතුවොත් එයාට පුළුවන් ද එයාගේ ගමන එතනින් ඉස්සරහට ගෙනියන්න? බෑනේ. එයා කවමදාවත් පින් සිද්ධ කරන්න, කුසල් රැස් කරන්න කවදාවත් යොමු වෙන්නේ නැහැ. ඇයි? එයා හිතනවා එයා සෝවාන් ඵලයටපත් වෙලා, එයා මාර්ගඵලයක් ලබලා කියලා එයා හිතනවා. පින්නතුනේ, නිසා තමන් කොතනද ඉන්නේ, තමන් කවුද කියන දේ අවබෝධයෙන් තේරුම් ගන්න. අමාරු වුණත් පින්නතුනි, මේ මොහොතේ තුල ජීවත් වන්න. නොපෙමිණි අනාගතය ගැන සිතමින් ජීවත් වන්න එපා. අතීතය ගැන සිතමින් ජීවත් වන්න එපා. අමාරුයි තමයි, නමුත් මේ මොහොතේ ජීවත් වන්න. බණ භාවනා පුරුදු කරමින් මේ මොහොත තුල ඔබ ජීවත් වුණොත් ඔබට පුළුවන් හොඳ මරණාසන්න මොහොතකින් අවසන් ගමන් යන්න. ඒ නිසා පින්නතුනි, ඔබ මේ සියලු කරුණු කාරණා අවබෝධයෙන් යුතුව තේරුම් ගන්න. මා ඔබට දේශනා කළ ගාථාවේ නිදාන කතාව කෙටියෙන් ඔබට සරලව මා පැහැදිලි කරන්නම්. පින්නතුනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. නොඑක් මිනිස්සු උන්වහන්සේ බැහැ දකින්න ජේතවනාරාමයට යනවා. පින්නතුනි, ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මිනිස්සුන් යනකොට දේවල් අරගෙන යනවා. මොනවද අරන් යන්නේ? මල්. අද කාලේ වුණත් පින්නතුනි, පන්සලකට මිනිස්සු යනකොට ස්වාමින් වහන්සේලාට යම් දේවල් අරගෙන යනවා. ප්‍රසිද්ධ බණ කතාවක් තියෙනවා පින්නතුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකාව ජේතවනාරාමයට යනකොට පොඩි හාමුදුරුවන් වහන්සේලා කවමදාවත් විසාකාවගේ මූණ බලන්නේ නැති. ඒට හේතුව තමයි විසාකාව පුංචි හාමුදුරුවන්ට පොඩි කෑම අරගෙන තමයි ජේතවනාරාමයට යන්නේ. ඒ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ හැටි අද ඒ වගේ අම්මලා මේ ලෝකේ නැතුව නෙමෙයි. ඒ වගේ අම්මලා මේ ලෝකෙ තුල ජීවත් වෙනවා. ඒ නිසා ඒ වගේ පින්නතුනි, මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න විහාරස්ථානයට යනකොට නොයේ මල් වර්ග අරගෙන යනවා. ඔයත් දන්නවා පින්නතුනි, නොයේ මල් වර්ග අරගෙන ගිහිල්ලා ජේතවනාරාමයේ තුල කොයි තරම්නම් මල් එකතු වුණාද කියනවා නම් පින්නතුනි, අර එක කාන්තාවක් මරණයටපත් කරලා එක මල් ගොඩක් අස්සේලු හැංගුවා. ඔබට තේරුම් ගන්න පුළුවන් එතකොට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනකොට මිනිසුන් කොයි තරම්නම් මල් වර්ග අරගෙන යනවද කියලා තේරුම් ගන්න. සමහර වෙලාවට මිනිසුන් අද කාලේ තියෙන ඔය නොයෙක් මල් වර්ග පූජාවන් වලට මිනිස්සු නොයෙක් දේවල් කියනවා පින්නතුනි. එයට හේතුව ඇයි? මිනිස්සු තේරුම් ගන්නේ නැහැ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ගුණය. උන්වහන්සේ කොයිතරම්නම් මේ ලෝකයේ තුල අපිට හොඳින් ජීවත් වන්න කොයිතරම්නම් ගුණධර්ම කරුණු කාරණා උන්වහන්සේ ඉගෙනුවා. උන්වහන්සේ කොයිතරම් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පිරුවද? උන්වහන්සේගේ ගුණයන්ට ආශිර්වාද ගුණයන්ගේ ආශ්චර්යය තමයි අද අපි භුක්ති විඳින්නේ කියන එක අවබෝධයෙන් යුතුව තේරුම් ගන්න. පින්නතුනි, ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ යාළුවෝ දෙන්නෙක් හිටියලු. මේ යාළුවෝ දෙන්න හොරු දෙන්නේ. පන්සලට යනවා බණ අහන්න පන්සලට ගියා. එක දවසක් මේ හොරු දෙන්න. ඔහොම ඉන්නකොට එක හොරෙක් ඉන්නවා.
ඒ හොරා කොහොම හරි මේ බණ අහන කෙනෙක්ගේ මොනවා හරි හොරකම් කරනවා කියලා හිතාගෙන එතන වාඩි වෙලා ඉන්නවා. අනිත් හොරාට හිතනවා මම හැමදාම හොරකම් කරා. හැබැයි අද මං හොරකම් කරන්නේ නැහැ. අද මං බණ පොඩ්ඩක් අහනවා කියලා බණ ටික අහගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ. ඔය බණ ටික අහගෙන ඉන්නකොට අනිත් හොරාට හිතනවා මේ බණ නම් දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ මටමයි කියලා එක හොරෙකුට හිතෙනවා. ඉතින් කොහොම හරි මේ හොරා අන්තිම වෙනකම් බුදුහාමුදුරන්ගේ බණ ටික අහනවා. බණ ටික අහලා ඒ අවබෝධයෙන් යුතුව තේරුම් අරගෙන සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ අනිත් හොරා එයාගේ අනිත් යාළුවා බණ ඉවර වෙනකම් මොකද කළේ? මොනවා හරි දෙයක් හොරකම් කරන්න වෑයම් කරපු එක තමයි කරේ. කොහොම හරි මේ සෝවාන් ඵලයටපත් වුණ හොරා ගෙදර ගියාට පස්සේ තමන්ගේ ස්වාමි දියණිය අහනවා මොනවද අද තමුන් පන්සලෙන් හොරකම් කරගෙන ආවේ කියලා. ඒ සෝවාන් ඵලයටපත් වුණු හොරා කියනවා අද මට මුකුත් හොරකම් කරන්න බැරි වුණා කියලා. නෝනා හොඳටම බනිනවා මේ ස්වාමි පුරුෂයාට. මේ බැනුම් අහගෙන ඉන්න බැරුව මේ ස්වාමි පුරුෂයා ආපසු ජේතවනාරාමයට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ මම ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ කියලා එතන ඉඳලා විස්තරේ බුදුහාමුදුරන්ට පැහැදිලි කරනවා. මම මේ කාරණා ඔබට කෙටියෙන් සඳහන් කළේ මේ හොරු දෙන්න ඔබ සිහිපත් කරන්න. මේ හොරු දෙන්නකින් එක්කෙනෙක් හිටියා තමන්ගේ අඩුපාඩුකම් තේරුම් ගත්තා. තමන්ගේ අඩුපාඩුකම් තේරුම් අරගෙන යහමඟට පිළිපැන්නා. නමුත් තව හොරෙක් හිටියා ඒ හොරාට බැරි වුණා. අනිත් හොරා අනිත් යාළුවා ගිය ගමන යන. ඒ නිසා පින්නතුනි හොඳට තේරුම් ගන්න. ඔබ අප සියලු දෙනාම මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ හැමදාම ජීවත් වන්න නෙමෙයි. අපි කවදා හෝ දිනක මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන මොහොත දක්වා ඔබ අප සියලු දෙනාම සමාජයට වැදගත් පුද්ගලයෙකු ලෙසින් සමාජයට වැදගත් මිනිසියෙකු විදිහට ජීවත් වෙලා ඔබ ඔබේ දරුවන්ට ඔබ ඔබේ පවුලේ ඇත්තන්ට ඔබ ඔබේ හිතවතුන්ට හොඳ නරක කියලා දෙන්න පුළුවන් තත්ත්වයට එන්න. එයයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේට මේ වෙසක් තෙමගුලේ අපි උන්වහන්සේට කරන උපහාරය ගෞරවය. ඒ නිසා මේ මොහොතේ තුල ජීවත් වෙමින් පුළුවන් තරම් ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් ඔබේ ජීවිතය යහපත් තත්ත්වයට පත් කර ගැනීමට ඔබට තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් සතක් සාන්තියක් ආශිර්වාදයක්ම සැලසේවා කියලා මේ කෙටි වේලාව තුල මම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණා ලැබේවා, වැඩි දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් අසිරි බෙලෙන් සදා සැනසෙල්ල උදා වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පාරමිතා බලපු पूजित बुद्ध दिवाकर यानो